ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන ගෞරවනීය දේශකයන් වහන්සේ ඉඹුල්ගොඩ පරකන්දෙනිය ආර්යනිකේතනී ගරුවනුශාසක පූජ්‍යපාද කොස්වත්තේ අරියමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ පූර්ණ දායකත්වය නෙළුව මධ්‍යගම චන්ද්‍රා කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ ආදරණීය දූ දරුවන් ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට දැහැත්පත්ය පිළිගන්වා නිලක්ෂීයගේ මහත්මිය ආර්දනා කර සිටියා. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. ජාති ජරා මරණයන් අපේ ජීවිතයට දුක ගෙන දෙන්නේ නම් ඒ දුකින් අත මිදී නිවන් පසක් කරන්නේ කෙසේදයි පහදා දෙන්නට. අංගුත්තර නිකායේ තයෝදම්ම සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. පින්තුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි ත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමබන්ති මානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමන්ති සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ ධම්මා ලෝකේ න සංවිජ්ජයං න තථාගතෝ ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ න තථාගත පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පේය කතමේ තයෝ ජාතිච ජරාච මරණං චාති සාදු සාදු
ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත්නි මේ අවස්ථාවේ වන් විදුලි සංස්ථාවෙන් විකාශනය වෙන මේ මොහොතට නියමිත ධර්මානුශාසනයට සවන් දීම සඳහා මේ හැම පින්වතෙක් පින්වතියක්ම සූදානම්ව සිටින්නේ. මේ අවස්ථාවේ අපි ධර්ම ශ්‍රවණය කරනකොට අපි හැම කෙනෙකු තුළම බලාපොරොත්තුවක් තියෙන්න ඕන අපේ නිවැරදි දැක්ම නිරවුල් කර ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය කරනවා කියන කාරණාව. වේකෝ වික්කවේ පච්චා සම්මා දිට්ඨිය උපාදාය සම්මා දෘෂ්ටිය උපදින්න ප්‍රත්‍ය දෙකක් වමනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි පරතෝච ഘോഷෝ තථාගතයන් වහන්සේ තමයි අපට පරතෝ ഘോഷ ප්‍රත්‍ය සම්පාදනය කරන ශාස්ත්‍රඥ වහන්සේ. දිනුන්වහන්සේ වදාළ සද්ධර්මය අපි තවත් කෙනෙකුගෙන් හරි අසා දැන ගන්නවා නම් එයත් අයිති වෙන්නේ පරතෝ ഘോഷයටයි. අනෙක් කාරණාව තමයි යෝනිසෝච මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒ අර්ථයේ එක්තරා විදියක සියුම් අර්ථයක් දනවන වචනයක්. ප්‍රභවයේහි පටන් මෙනෙහි කිරීම කියන අදහස තමයි එහි තියෙන්නේ. අපි ඒක අවශ්‍ය පරිද්දෙන් යෙදුනොත් ඉදිරියට ඒ පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් කරගන්න. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි සරලව කියමු. ඉතින් කවුරුත් දන්නා පරිද්දෙන් නුවණින් මෙනෙහි කරමින් ධර්ම ශ්‍රවණය කිරීම කියන එක කාටද අයිති? එතකොට ශ්‍රාවකයාට තියෙන වගකීම අයිතියක් ශ්‍රාවකයා වෙත පැවරී ඇති ප්‍රාවිදේ කිව්වොත් වරප්‍රසාදයක්. මොකද මේ ලෝකේ බොහෝ දෙනා නොඑක් දෙනා ලෝකයාට අමතනවා විවිධ මොහොනවල. Taman කියන දේ අනිත් අය එකහඬින් පිළිගන්නවා දකින්න තමයි ලෝකයාම කැමති. එසේ නමුත් අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ විදිහේ වුණාය කියලා තමන් වහන්සේ වදාළ ධර්ම සත්‍ය විමසීමක් නැතුව පිළිගත්තාය කියලා මේ දහම් බල පුද්ගලයන් තුළ වැඩෙන්නේ නැහැ කියලා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් කරුණු සලකා බැලීමේ වගකීම අයිතිය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා වෙත පිරිනමලා තියෙනවා. අන්න ඒ අයිතිවාසිකම අපි පාවිච්චි කරනවා නම් සමහරවිට වැරදි පණිවිඩයක් sannivedanaya වුණත් ඒ පණිවිඩයේ වැරද්ද දැකලා තමන්ගේ සම්මා දිට්ඨිය උදා කර ගැනීමට බාධාවක් කරගන්න නැතුව කටයුතු කිරීමට ශ්‍රාවකයාට හයියක් තියෙනවා. මෙන්න මේ කාරණාවත් අපි හිතේ තියාගෙන අපි මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරමු. අද අපි මාතෘකාව හැටියට අරගත්තේ තයෝ ධම්ම සූත්‍රය අංගුත්තර නිකායයි. මේ සූත්‍රය ටිකක් දිග සූත්‍රයක්. නමුත් මම මෙහි ආරම්භක කාරණා 3 පමණයි සැලකිල්ලට ගනිමින් මේ මොහොතේ මේ අනුශාසනාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. තයෝ මේ වික්‍රේ ධම්මා ලෝකේ න සංවිද්‍ය. මේ ලෝකේ කරුණු 3ක් නොමැතිනම් න තථාගතෝ ලෝකේ උප්පජ්ජිය. අරහං සම්මා සම්බුද්ධෝ. මේ අරහත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ නමක් ලෝකේ උපදින්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. යම් කරුණු 3ක් ලෝකේ නැත්තම්. ඒකම න තථාගත පවේදිතෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පේය. ඒ කියන්නේ සම්‍යක් සම්බුදුරයන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්ම විනය දීපණය වෙන්නේ නැහැ. කුමක් නැති කල්ලිද? මොනවා නැති? කතමේ තයෝ. ජාතිච ජරාච මරණං. ඒ කියන්නේ ජාති කියන දුක නැත්තම්, ජරා කියන තත්ත්වය නැත්තම්,
මරණය නැත්තම් බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ නැහැ. සද්ධර්මය ලෝකට ප්‍රකාශ වෙන්නේ නැහැ කියන එකයි මේකේ තේරුම. එහෙම නම් අපිට පැහැදිලිවම පේනවා උපතක් සිදු වෙනවා. ජරා දුකටත්පත් වෙනවා. මරණයටත්පත් වෙනවා. මෙන්න මේ தત્ත්වයේ ඉදිරියේදී එහෙමනම් සම්‍යක් සම්බුදුරයන් වහන්සේ නමක් පහළ වෙන්න සුදුසු. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. වරින් වර සම්‍යක් සම්බුදුරයන් වහන්සේලා ලෝ උපදින්නේ ඒ නිසා තමයි. ඒ නිසාම තමයි සද්ධර්මය කියලා දෙයක් ලෝකේ ප්‍රකාශයටපත් වෙන්නේ. එහෙමනම් ඇයි අපේ බුදුහාමුදුරුවෝ මේ කරුණු තුනම මෙසේ විශේෂා දක්වලා කතා කරන්නේ? අපිට මේ සමාජ ව්‍යාපාරයේ නොඑක් දේවල් පවත්වගෙන යන්න අවශ්‍ය කරන උපදෙස් අපේ බුදුහාමුදුරන් වහන්සේ දීලා තියෙනවා. ඒ උපදෙස් වලට වැඩි වටිනකමක් බුදුහාමුදුරුවෝ දීලා නැහැ. මෙන්න මේ කාරණයට වැඩි වටිනකමක් දුන්නා. මොකද ඒකට හේතුව අනිවාර්යයෙන්ම සියලුම භව පැවතුම් කියනවා මරණ කියන ධර්මතාවයෙන් කෙලවර වෙන. නමුත් ඊළඟ භවයකට වැටෙන ඕකන ඊළඟ ප්‍රශ්නේ භවයක් නතර වෙන්නේ නැතුව දිගින් දිගට භව සකස් වෙනවා. මේ භව සකස් වෙන ලෝකයක අපි කොහොමද අපේ ජීවිතය සතුටුදායක ලෙස කළමනාකරණය කරගන්නේ? මේක ගැඹුරු ප්‍රශ්නයක්. මොකද දැන් ලෝකේ ඉන්න මිනිස්සුયો ලෞකිකත්වයට අදාළ වූ කරුණු කාරණාවල් පිළිබඳ එහි මනා කළමනාකාරීත්වයේ උදෙසා විවිධ ක්‍රමවේද භාවිතා කරමින් අද කාලේ හැටියට ගත්තයින් පස්සේ විවිධ තාක්ෂණික උපයුක්තයකුත් එක්ක ඒ කටයුතු කරන බව පේනවා. නමුත් ඒ පසුබිමේ නොවිසලී තියෙනවා ජාති ජරා මරණ දුක. දැන් අද කාලේ ගත්තයින් පස්සේ අපි වසංගත රෝගයකට මුහුණ දීලා තියෙන මුළු ලෝකෙම. ඒකට ගෝලීය වසංගතය කියලා තමයි දැන් අපි පුරුදු වෙලා තියෙන පාවිච්චි කරලා. දැන් මම හිතන හැටියට ලක්ෂ 26 පණ්ඩල ජීවිත හානි සිද්ධ වෙලා තියෙනවා. ශීඝ්‍රයෙන් ඒ වෛරස් තත්ත්වය පැතිරෙනවා. සුවපත් වෙන ප්‍රමාණය වැඩි වුණාට ලක්ෂ 26ක් මේ වන විට දැන් වසරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාල සීමාව තුළ තව මේක අවුරුදු කොච්චර ඉදිරියට ඇදෙයිද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට මේ යන අවස්ථාව කියන එකට කෙනෙක් මුහුණ දෙනවා කියන එක ප්‍රසන්න දෙයක් වෙන්නත් බෑ. මේ යනවා කියලා කියන්නේ තමන් ගොඩනගාගත්ත සියලුම වටා පිටාව අතහරිනවා කියන එකයි. ඒක පැත්ත. අනික තමයි කායික වශයෙන් ලැබෙන අපහසුතාව. මේ හැම දෙයක්ම පසුබිමේ තියාගෙන අපි සමහර වෙලාවලට මේ ලෝකේ කටයුතු කාරණා පවත්වන්නේ. සමහරවිට අපි කියනවා වචනෙට මැරෙන්නේ කියලා හිතාගෙන මේ මිනිස්සු ජීවත් වෙනවා කියලා සමහර සිදුවීම් ගැන අවස්ථාවන් ගැන අපි එදිනෙ කතා කරනවා. එකක් අපි දැනගන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ හේතුඵල සම්බන්ධතාව ගවේෂණය කළේ මොයි ජරා මරණ දුක කියන ප්‍රත්‍ය ඉදිරියට අරගෙන. මොකද ඒක ප්‍රකට දුක, විද්‍යමාන දුක. ඒකේ ජාති දුකත් අයිති. පටිච්චසමුප්පාදේ ජාති ජරා මරණ කියන කරුණු තුනම සඳහන් වෙනවා. හිම්මි නුකෝසති ජරා මරණං හෝති කියලා තමයි මේ ගවේෂණය ආරම්භ කරන්නේ. කුමක් ඇතිකල්ලිද මේ ජරා මරණ දුක වන්නේ කියලා. එතනදී තමයි ජාතියසති ජරා මරණං හෝති, ජාතිය ඇතිකල්ලි ජරා මරණ වේ කියලා. අපි දැනට පහසුව පිණිස ජාතිය anu උපතයි කියලා කියනවා. මෙතනදී මේ ජරා මරණ දුකෙන් අල්ලගත්තේ
ආරම්භ කළේ ඇයි? අපට ප්‍රකටවම තියෙන ආසන්නම தත්ත්වය ඒක තමයි. එතකොට මේ ජරා මරණ දුකත් එක්ක අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි අපි හැම කෙනෙක්ම ජීවිතකාම ජීවත් වෙන්නයි කැමති. මේ ජරාවට මරණයට කැමති නැහැ. අමරිකු කාම මරණයට කැමති නැහැ. හැම කෙනෙක්ම සුඛකාම සැපේ තමයි කැමති. දුක්ඛ පටික්කුල දුක පිළිකුල් කර. නමුත් නානා මාදිලියේ දුක් දුන්නස් මේ මිනිස් සමාජයේ වැළඳගන්න. සැප කැමති වුණ අදි තාක්ෂණයෙන් අපි විවිධාකාර සැප සම්පත් සකස් කරගත්තාට අර මේ සුඛකාම කියලා සකස් කරගත්තට දුක කියන එක ඉවර වෙන්නේ. දුක්ඛ පටික්කුල. එතකොට අපි ජීවත් වෙන්නම කැමැත්ත. නමුත් මරණයට කර්ම කාරණාමයි වැඩියෙන් තියෙන්නේ. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් ඔය වෛරසයේ බහල බහිනකොට ඩෙන්ගු වදුර කියන අනතුරු ඇඟලින් කරනවා. ඒ ඔක්කොම පැත්තකින් තියෙනකොට මේ දවස්වල වාහනවල මාර්ග අනතුරු වැඩි කියලා වාර්තා වෙනවා. ඔය විදිහට ගත්තාම මනුෂ්‍ය අකමැති වුණත් මේවා සකස් වෙනවා. ඉතින් එහෙමනම් මරණය කියන අත්දැකීමට අපිට අනිවාර්යයෙන්ම මුහුණ පාන්න වෙනවා කියන එක දන්නවනේ. බුදු වදනකුත් තියෙනවනේ නැත්ති ජාතස්ස අමරණං කියන උපන්නවට නොමිය සිටීමක් නැහැ කියලා. දැන් මෙතන ඉඳන් බුදුරජාණන් වහන්සේ මේ මරණයට මුහුණ දෙන්න අපි මොනවද කිත්තු කරගන්න ඕනේ කියන ඒක මරණය අවශ්‍ය වෙනවා. මෙතනදී මම කැමතියි මේ ධර්ම දේශනාව ගැඹුරු කාරණා වලට ඇදී යාම වළක්වා ගන්නත් ඒ වගේම අවශ්‍ය කාරණේ පැහැදිලි කරගන්න පහසු එක. වොමනා කරන මූලාශ්‍රයක් හැටියට මහා නාමක සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේක අපි යොදා ගන්න. ඒ සූත්‍රයේ මතක් කරන්න ඉස්සර වෙලා ඒ කරුණු කතා කරන්න ඉස්සර අපි මෙන්න මේ ටිකක් හිතට ගන්න ඕනේ. අද අපි මේ ධර්මයේ දේශනා කරනකොට හා සවන් දෙනකොට හා අපි ධර්මයේ පුහුණු කරනකොට මේ පුද්ගල ප්‍රභේදයක් තියෙනවා. අපි ඒක තේරුම් අරගෙන ඉන්නවා. අපි සාමාන්‍යයෙන් හුරු පුරුදු වෙලා තියෙන්නේ මේ ඇහැට කනට නැහැයට දිවට කයට මනට දැනෙන යම් මට්ටමක් තියෙනවනේ අපේ ලෝකේ. ආන්ගේ දැනෙන මට්ටම තුල ඉඳගෙන ලෝකේ තේරුම් ගන්න මහන්සි කිරීම එහෙම නැත්නම් ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගැනීම කියලා එකක් තියෙනවා. ඔකට කියනවා සංජානාති මට්ටම කියලා. සංජානාති කියන්නේ හඳුනා ගන්නා මට්ටම. අපේ ඇහැට කනට නැහැයට හඳුනා ගන්න ලැබෙන මට්ටම. මෙතන කොච්චර හිටියත් එතන ඉඳගෙන අපි කොච්චර ධර්මය ගැන කරුණු කාරණා සලකා බැලුවත් අර සංජානාති මට්ටමටම තමයි ධර්මය අපට පේන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මෙතන ඊට වඩා ටිකක් ඉස්සරහට ගිය මට්ටමක් තියෙනවා. ඒ ඉස්සරහට ගිය මට්ටමට අපිට කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනය මේකයි අභිජානාති කියලා. විශේෂ නුවණකින් බලනවා කියන එකයි ඒක තේරුම. අභි කියන්නේ විශේෂ කියන. විශේෂ දැනුමකින් බලනවා කියන එක. එහෙම බලන්ද හුරු වීමක් අපිට උදා කරගන්න සිද්ධ වෙනවා. නැත්නම් අද තරම් මම හිතන්නේ ධර්ම දේශනා කරන කාලයක් අපේ ලංකාවේ මීට පෙරදියට ඇති කියලා. ඒ සමගම පස්පව් දස කුසල කිසි අඩුපාඩුවක් නැතුව ලෝකයේ සමාජයේ ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ ගුණ නුවණ හඳුනා ගන්න අය නැහැ කියලා කියනවා නෙමෙයි. එහෙම අයත් ඕන තරම් ඉන්නවා. දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි
මේ ධර්මය දේශනා කිරීමේදී ධර්මයේ සමන් දීමේදී තව යෝනිසෝ මනසිකාර කතාව අත්‍යවශ්‍යම භාවිතා කරන්න ඕනේ. ආන්‍ය කාරණාව අපි තව ඉදිරියට අවශ්‍ය වුවොත් කතා කරන්නත් කියලා අපි බලමු අර මහා නාම සූත්‍රයෙන් අපි ඉදිරිපත් කරගත්ත ප්‍රශ්නයට මොකද්ද විසඳුම අපිට ඒකෙන් හම්බ වෙනවද කියලා. මහා නාම ශාක්‍ය පුත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සමීප ඥාතියෙක් මත්ස්‍යනා කෙනෙක් නේ. එතුමා ශාක්‍ය ජනපදයේ පාලකයා හැටියට හිටියා. එතුමා නිතර බුදුරජාණන් වහන්සේ හමු වුණා ධර්මයේ දැනගත්ත ජීවිතයේ සේක පුද්ගලෙක්. ඔන්න ඔය වචනේත් අපි දැනගන්නවා. දහම්මග හික්මෙන පුද්ගලයෙක් බවට එයාපත් වුණා. මේ තැනත්තා මහා නාම ශාක්‍ය පුත්‍රයා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න පැමිණිලා. බුදුරජාණන් වහන්සේගෙන් අහන හොඳ ප්‍රශ්නයක්. මොකද අහන ප්‍රශ්නය එතුමා මේ කපිලවස්තු නගරය ගැන ඉස්සෙල්ලා එතන සඳහන් කරනවා. ඒ කපිලවස්තු නගරය බොහොම ජනාකීර්ණයි සමුද්‍රමත්. ඒ නිසාම මේ නගරය කලබලකාරී. දැන් සමහර අවස්ථාවල එතුමා බුදුහාමුදුරන් වහන්සේ ගාන ස්වාමීනි මම ඔබ වහන්සේ මුණ ගැහෙන්න ඇවිදින්න ඔබ වහන්සේගේ ඇසුර ලබනවා. එහෙම නැත්නම් හිත දියුණු කරමින් ඉන්න භික්ෂුන් වහන්සේ නමකගේ ඇසුර ලබනවා. ඒ ඇසුර ලබනවා කියලා කියන්නේ ධර්මය සාකච්ඡා කරලා ධර්මය දැනගන්නවා. දැන් ධර්මයෙන් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති මනසකින් දැන් එයා මහමගට බහිනවා ගෙදර යන්න. මේ ගෙදර යන්න මහමගට බැස්සම අර කපිලවස්තු නගර වීදි මැද්දෙන් ගමන් කරනකොට එතුමා සඳහන් කරනවා සමහර වෙලාවලට මේ ජනාකීර්ණ නගරයේ කලබල වුණු කුලප්පු වුණු අසුන් ඇතුන් වගේ සතුන් හා එක්කමට යන්න සිද්ධ වෙනවා. ඒ අතරින් මට යන්න සිද්ධ වෙනවා. මිනිස්සු සමහරලාට කලබලකාරී නොසන්සුන් අවස්ථා මැදින් මට ගමන් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ පරිසරයක මට ගමන් කරනකොට මම අර කලින් ධර්ම සාකච්ඡා කර ඉඳලා ආවට බුදුහාමුදුරන් වහන්සේ ගැන මගේ සිහියේ ඒ වෙලාවේ නැහැ. හැංගීම. මොස්සතේව කියලා තියෙනවා. එතනදී සඳහන් කරන්නේ තස්සමයන් බන්තේ තස්සේ සමේ මොස්සතේව භගවන්තං ආරම්භ. භාග්‍යතුන් වහන්සේ අරබයා මගේ සිහිය මුලාවට ගිහිල්ලා මට ඔබ වහන්සේ මතක් වෙනවා. එහෙම නැත්නම් ඊළඟට මොස්සති ධම්මං ආරම්භ සති ධර්මයේ ආරම්භය මගේ සිහියත් මුලාවට ගිහිල්ලා. මොස්සති සංඝං ආරම්භ සති සංඝයා ආරම්භය මගේ සිහියත් අනේ වෙලාවේ මුලා වෙලා ගියා. මට ඒ ගැන නෙමෙයි අර කලබල පරිසරයේ කලබල මනසම තමයි මට තියෙන්නේ. දැන් ඔන්නතනදී අහන හොඳ ප්‍රශ්නයක් අපි කාටත් එකසේ වැදගත්තා. අහන ප්‍රශ්නේ තමයි ඉවම්මිචාහං සමයේ කාලං කරේ මම ඔය වගේ වෙලාවක කරුසිය කළොත් කාමමස්ත ගති මගේ ගතිය ඊළඟ පැවැත්ම කෙබඳුද කෝ අபிසම්පරායෝ මරණින් මතු තත්ත්වය කෙබඳුද කෙබඳු වෙයිද කියලා. දැන් මේ ප්‍රශ්නේ ගත්තන් පස්සේ අපි කාටත් වැදගත්. දැන් මේ අපේ රටෙත් දැන් මේ 500 ගණක් මම හිතන්නේ රෝගී තත්ත්වය නිසා මේ රෝගී තත්ත්වය නිසා ප්‍රසංගත රෝගී තත්ත්වය නිසා මේ ගියේ ප්‍රකට පුද්ගලයොත් මේ ගියේ. ඒ අවස්ථාවලදී අපි ඉතින් කෙනෙකුගේ ජීවිතය රඳවා ගන්න නොඑක් තාක්ෂණික වෛද්‍ය උපක්‍රම භාවිත කරනවා. නමුත් ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ තනත්තාගේ ජීවිතේ ක්ෂය වෙලා යන්න පුළුවන්. මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. මේ
අපිට කවර ආකාරයෙන් මරණය කියන දෙයට මුහුණ දෙන්න සිදු වුණත් අපේ මනස ඊට සූදානම් කර ගැනීමක් අවශ්‍යයි. මේ පොදු සමාජයේ එකහඬින් කැමති වෙන එකක් නෑ මේ පැවසීමට කතාවට. නමුත් මෙතනදී අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍ය පුත්‍රයාට දෙන්නේ පිළිතුර. මහා නාම ශාක්‍ය පුත්‍රයා තුල සකස් වුණු ಗುಣ කොටසක් තියෙනවා. ආන්ගේ ಗುಣ කොටස මතක් කරලා ප්‍රකාශ කරන වාක්‍ය ටිකක් තියෙනවා. ඒවා අපි අරගමු. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද මෙතනදී පිළිතුර? මා භායි මහා නාම මා භායි. මහා නාම බය වෙන්න එපා. බය වෙන්න එපා. අපාපකන්තේ කාලකිරියා. නුඹගේ කරුණේ කිරීම අපාපකන්තේ මරණ. ඔබගේ මරණය පවිතු මරණයක් නෙමෙයි. අපාපිකා කාලකිරියා. ඔබගේ කරුණේ කිරීම පාපී එකක් නෙමෙයි. යස්සකස්සචි මහා නාම දීඝරත්තං සද්ධා පරිභාවිතං චිත්තං. මහා නාම යම්කිසි කෙනෙක් දිගු කලක් ශ්‍රද්ධාව වඩන ශ්‍රද්ධාව ප්‍රගුණ කරන ලද ශ්‍රද්ධාව ඇති සිතක් ඇත්තේ නා. ඔන්න වටිනාකම් එනවා ඈ. සීල පරිභාවිතං චිත්තං. දිගු කලක් පරිභාවිත වූ සීලය ඇත්නම්. ඊළඟට ඡාග පරිභාවිතං සුත පරිභාවිතං චිත්තං. සුත කියලා කියන්නේ සද්ධර්මය අසීම. ඒ නිසා අද කාලේ ධර්මය අහනවා කියන එක බහුල වෙලා තියෙන එක ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් මේ ශ්‍රේෂ්ඨ උදාව වඩා ඵලදායී වෙන්න උවමනා කරන ආකල්පයක් දෙන්නයි මේ මහන්සිය. ඒ වගේම ඡාග පරිභාවිතං චිත්තං. ඡාග කියලා කියන්නේ දන් දෙනවා කියන එක. එතකොට අනික තමයි පඤ්ඤා පරිභාවිතං චිත්තං. ප්‍රඥාව වඩන ලද ප්‍රඥාව පුහුණු කරන ලද ප්‍රඥාවෙන් වැඩුණු සිතක් ඇති. දැන් මේ කතා කළේ මොකද්ද? සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන ගුණ හතරයි. දැන් අපි මේව ගැන ටිකක් දුරට හරි කතා කරන්න බලමු. නමුත් මේ වචන හතර විතරක් ලෝකයට මදි. ඉතින් මේවා කතා කරන්න විස්තර සහිතව පැහැදිලි කරන්න තියෙන දේවල්. කොහොම හරි මේ ටික සඳහන් කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් තස්ස යෝහි කායං කායෝ රූපී චාතුම් මහා භූතිකෝ. දැන් අර ගුණාත පහ තියෙනවා. ඒ පුද්ගලයාගේ යම් කයක් තියෙනවා නම් ඒ කය කොහොම එකද රූපීමය. මොකද මැරෙන්නේ කයනේ. චාතුම් මහා භූතිකය හතර මහා භූත රූපයන්ගෙන් හැදිච්ච එකක්. මාතා පෙත්තික සම්භව මෞපිය සබඳතාවයෙන් තමයි මේක ආරම්භුනේ. ඕදන කුම්මාසූපචරෝ නොඑක් බත් පිට්ටු ආදී ආහාර වර්ග දාලා මේක පෝෂණය කරලා තියෙනවා. හැබැයි අනිච්චුච්ඡාදන පරිමද්දන වේදන විද්දංසන ධම්මෝ මේක අනිත් එකක්. ඉලීම් පිරිමැදීම් වශයෙන් පවත්වාගෙන යන්න වෙන එකක්. අනිච්චුච්ඡාදන පරිමද්දන වේදන විද්දංසන ධම්මෝ අවසාන වශයෙන් බිඳී විසිරී යන ධර්මයක්. පැහැදිලි? ඒ කයට යන තත්ත්වය ඒකයි. තන් ඉදේව කාකාව කාදන්ති. ඉතින් අද කාලේ නම් මේ කාක්කන්ට කන්න දාන්නේ නැහැ මලදෙව්රක්. මේ එම්බාම් කරලා කාක්කන්ට කන්න බැරි කරලා පණුවන්ට කන්න බැරි කරලා පුරුසල දානවා. එහෙම නැත්නම් බුම දාන කරනවා. දැන් ඒ කාලේ තිබුණේ අමුසෝනට ඇද දානවා කියලා එකක්. අපේ ලංකාවෙත් ඕක තිබිලා තියෙනවා කැලේ ගහනවා කියලා කියන්නේ ඇද දාන එකට. කොහොම හරි කාකු කාලයයි, විජුලීනියෝ කාලයයි, උකුසෝ කාලයයි බල්ලෝ සිවල්ලු කාලයයි විවිධාව පානක ජාතාවක් කාලයක්. විවිධාකාර ප්‍රාණීන් විසින් මේක කරුණා. දැන් ඒ කියන්නේ කය නෙමෙයි අපේ වැදගත් කෑල්ල. ඒක අපි මව කුසෙන් අල්ලගත්තා. අපේ කෙලෙස් නිසා අපි වඩාගත්තා. අපි ඒක අතහරිනවා. හරිද? යංචකවස්ස චිත්තං දීඝරත්තං සද්ධා. එතකොට නමුත් යම්කිසි කෙනෙකුගේ සිත දිගු කලක් තිස්සේ අර ශ්‍රද්ධාවෙන් පරිභාවිතනම්, සීලයෙන් පරිභාවිතනම්, සුතයෙන් පරිභාවිතනම්, ඡාගයෙන් පරිභාවිතනම්, ප්‍රඥාවෙන් පරිභාවිතනම්, ඒ සිත කොහොම සිතක්ද මරණයේදී උද්ධංගාමී චෝති විශේෂකාමී.
උඩුහුව යන සුවිශේෂ මරණය. ඔන්න මරණයෙන් මගහරින්න අපට බෑ. ඇත්ත වශයෙන්ම මරණයට ප්‍රඥා සම්ප්‍රයුක්ත සූදානම් වීම අපට අවශ්‍යයි. එහෙම සූදානම් වූ ඇති එක්කෙනා බොහොම කනගාටුවෙන් ඉන්නවා කියලා අනිත් කෙනෙකුට හිතේ. එයා තරම් ප්‍රබෝධයෙන් වෙන කිසි කෙනෙක් නැහැ. මොකද මේ අර ජීවිතුකාම අමරිතුකාම ජීවත් වෙන්නයි කැමැත්ත මැරෙයි කියලා මැරෙන්න අකමැති කියන දුර්වලතාවය යාළඟ නැහැ. ඒ නිසා එයා සතුටින් ඉන්නවා. දැන් මේ ටික මතක් කරන්න හේතු වුණේ ඔය ගුණ පහක් අපට බුදුහාමුදුරන් වහන්සේගේ ධර්ම තුල හම්බ වෙනවා. මේකෙන් මම වැඩියෙන් කැමතියි දැන් ශ්‍රද්ධාව ගැන යම් අවුල් සහගත තත්ත්ව තිබුණත් හුඟක් දෙනෙක් අහලා තියෙනවා. සීලය ගැන හුඟක් දෙනෙක් අහලා තියෙනවා. ත්‍යාගය ගැන හුඟක් දෙනෙක් අහලා තියෙනවා. සුත සම්පත්තිය කියන්නේ නම් ඒක ටිකක් අපි දැනගත්තොත් හොඳයි. මේ සුත සම්පත්තිය කියලා කියන්නේ මේ මුලමෙද අග යහපත් වූ මේ තථාගත පවේදිත ධර්මය එතකොට සුත අහලා තියෙනවා, දතා දරලා තියෙනවා, වචසා පරිචිතා වචනයෙන් ප්‍රගුණ කරලා තියෙනවා, වචසා පරිචිතා විද්‍යා සුප්පටි විද්‍යා දෘෂ්ටිය ප්‍රතිවේද කරලා තියෙනවා. ඔන්න ඕන කරන වචනය. මේ දෘෂ්ටිය කියන එකේ මොකක්ද කියන්නේ කියලා අපි බලන්න. ඔය දෘෂ්ටිය පැහැදිලි වෙන තැන තමයි ප්‍රඥාවේ තියෙන්නේ. නමුත් මේ මහා නාම සූත්‍රයේහි මේවා එකින් එක විස්තර කරලා නැහැ. නමුත් මහා නාම ශාක්‍ය පුත්‍රයා නිසා දේශනා කර තවත් මහා නාම සූත්‍රයක ඒ සංයුත්ත නිකායේ බුදුරජාණන් වහන්සේ උපාසක ව්‍යවහාරයෙන් පාවිච්චි කරනවා. ගෘහස්ථයින්ට උපාසක උපාසිකා ව්‍යවහාරයට. එතකොට කතංච මේ මොකද ඉද මහා නාම උපාසකෝ. මෙහිදී මහා නාමයේ උපාසකේ පඤ්ඤා හෝ ප්‍රඥාවෙන් යුක්ත වේ. හරිද? ප්‍රඥාවෙන් යුක්ත වේ. මොන ප්‍රඥාවද? උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමර්ණාවද. මේ සමුදය නිරෝධ දක්නා නුවණින් සමන්විත වේ. මේ සමුදය නිරෝධ දක්නා නුවණ කියන්නේ මොකක්ද? කොයි විදිහකද? ඒකේ තියෙන ප්‍රයෝජන මොකක්ද? එතකොට උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය අරියාය මේක ආර්ය වූ ප්‍රඥාව. නිබ්බේධිකාය විනිවිද යන නුවණ. හරිද? නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනවින් දුක් කෙලවර කරන්න ඕන කරන ප්‍රඥාව. මෙන්න මේක තමයි අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම තැන. මේ ප්‍රඥාව බුදුහාමුදුරුවෝ ගෘහස්ථයින්ට දේශනා කරලා නැහැ කියලා කියන්න බෑනේ. ඒකට වග්ගපද්ද සූත්‍රයේ ගත්තාම පස්සේ දීඝජාන කෝලයේ පුත්‍රයාට පඤ්ඤා සම්පදාය විස්තර කරලා දෙන්නේ. ඉතින් වග්ගපද්ද කුල පුත්‍රෝ පඤ්ඤා හොති උද්‍යත්ත ගාමිනියා. දැන් එහෙනම් මේ උදේ කියන්නේ සමුදය උදා වීම ඇතිවීම කියන්නේ අත්ත කියන්නේ නැතිවීම. මොනවා ඇතිවීම නැතිවීම. ඔන්න වැදගත් තමයි. අපි ඉතින් බාහිර ලෝකයේ මේ දේවල් දැන් තියෙනවා දැන් නෑ ආදී වශයෙන් අපි හැමදේම අපිට අත්දැකීම් ලෝකයක් ඇතුළේ ඉන්නේ. අපේ අත්දැකීම් ලෝකයේ ඇස අනුසාරයෙන් අපට ලැබෙන්නේ, කන අනුසාරයෙන් ලැබෙන්නේ, නැහැ දිව කය මන අනුසාරයෙන් ලැබෙන්නේ. එහෙනම් ඇස අනුසාරයෙන් ලැබෙනවා කියනකොට ඇස කලින් තියෙනවා, රූප පස්සේ හම් වෙනවා කියලා වගේ හිතවිල්ලක් අපිට තියෙනවා. ඒක තියෙනවනේ. අපවන්නේ ලෝක වහාරය. නමුත් මේ ඇසයි රූපයයි දෙකම සමතේ වෙන්නේ එක විදිහේ. ඇස කියලා කියන්නේ මේ මාංශමය පටක ගුලිය ගැන විතරක් හිතලා කියන දෙයක් නෙමෙයි බුදුරජාණන්. ඇස ආයතනයක් වෙන්නේ. රූපයක් නෙමෙයි වෙනකොට. මේ රහස අපි දැනගන්න.
රූපයක් නිමිති වෙනකොට ඇස ආයතනයක් වෙනවා කියලා කියන තැන තමයි යංච ආංසෝ චක්කු යේච රූපා උභයමෙතං පච්චුප්පන්න. ඇස යමක් රූපේ යමක් දෙකම සත්‍ය මේ මොකද සත්‍ය. දැන් මම මේ වෙලාවේ ධර්ම දේශනා කරනකොට මගේ මොහේ දිව නැමැති අවයවය එහාට මෙහාට දඟලනවා, ගොඩක් පැටිය වදිනවා, තල්ලේ වදිනවා, নানা මාදිරියට එහාට මෙහාට හැඩ ගන්නවා. අම්මට කතා කරන්න උපකාර කරනවා. මේ දිවද කයද? කය. දිව උපදින්න නම් රහස්‍යයි. වර්ණ රූපයක් නිමිති වීමෙන් තමයි ඇස උපදින්නේ. ශබ්ද රූපයක් නිමිති වීමෙන් තමයි කන උපදින්නේ. ගන්ධ රූපයක් නිමිති වීමෙන් තමයි නාසය උපදින්නේ. රස රූපයක් නිමිති වීමෙන් තමයි දිව උපදින්නේ. පොට්ටබ්බ රූපයක් නිමිති වීමෙන් තමයි කය උපදින්නේ. සංකල්ප පහළ වීමෙන් තමයි කය උපදින්නේ. මනස උපදින්නේ. දැන් හරියට බුදුහාමුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අතීතේවත් අනාගතේවත් සලකලා නෙමෙයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. අතීතේවත් අනාගතේවත් සලකලා නෙමෙයි ප්‍රත්‍යක්ෂණය. පච්චුප්පන්න කියන තැන තමයි අපේ ප්‍රඥාව වැඩ කරන්නේ. දැන් මෙහෙම ගමු. ඇස දැන් අතීතං චක්කු නිරුද්ධ. අතීත ඇස නිරුද්ධයි. මේ අතීත ඇස කියන්නේ ගිය භවයේ ඇස කියන එක නෙමෙයි. මේ අපි දැන් මේ ඊයේ දැක්ක එක ගැන කියමු. ඒකත් අපිට ඕන නම් ගිය භවය කියලා කියන්න පුළුවන්. භව කියන වචනේ ව්‍යාප්තිය දිහා බලනකොට. එතකොට එතකොට අනාගතං චක්කුන් නාබිනං අතීතස්මින් චක්කුස්මින් අනපෙක්ඛෝ. දැන් අපි අතීතයේ එක්ක දේවල් අනේ ආයෙත් දකින්න තියෙනවා නම් හොඳයි කියලා සිතිවිල්ලක් තියෙනවා. ඒ තමයි අතීත ඇස අපේක්ෂා කෙරේ. අනාගතං චක්කුන් අභිනන්දති කියලාත් එකක් වෙන්න පුළුවන්. මම තාම නම් දැක්කේ නැහැ. නමුත් මම දකින්න මට හම්බෙයි කියලා ලොකු ආසාවක් තියෙනවා. දැන් ඒ තමයි අතීත ඇස හා අනාගත. අතීත ඇස පිළිබඳ අපේක්ෂාව අයින් කරනවා අනපේක්ෂව. අනාගතං චක්කුන් නාබිනන්දති මතු අනාගත තව තවත් දැක ගන්න තියෙන ඒවා ගැන අභිනන්දනය කරන්නේ. පච්චුප්පන්න චක්කුන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න. ප්‍රත්‍යුප්පන්න ඇසෙහි නිර්වේදේ මේ මොහොතේ සමුදේ වුණු දේ තමයි මේ මොහොතේම නැති වෙන්නේ. අපි අනිත්‍යතාව දේවල් වල කැඩෙන බිඳෙන විදිහටනේ දකින්න පුරුදු වෙලා තින්නේ. උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවල හරගන්න බෑ. දේවල් කැඩෙනවා බිඳෙනවා කියන්නේ බුදු කෙනෙක් ලෝ පහළ වෙන්න ඕනෙත් නැහැනේ. ඔය විද්‍යාත්මක පරමාණුවත් විශ්ලේෂණය කරලා තියෙන්නේ. දැන් ශක්ති කියලා කියනවනේ ඒගොල්ලෝ. ද්‍රව්‍යයක් නෑ දැන් ශක්ති කියලා. එහෙම කිව්වයි කියලා අපි සතුටු වෙන්න ඕනේ. ඕන් අපි අනිත්‍ය ධර්මයට තහවුරු වෙනවා කියලා. අපි අනිත්‍ය සංඥාව වැඩි යුත්තේ කොතැනද? අස්මිමාන සමුද්‍රහතය මම වෙමි යන මානය ඇති වෙන තැන. මම වෙමි කියන මානය ඇති වෙන්නේ අත්දැකීම් ලැබෙනකොට. ඇසින් රූප දකිනකොට, ඇසට රූප නිමිති වෙනකොට මෙන්න රූපය මෙන්න අත්දකින මමනේ. අහංකාර මමංකාර. අහංකාර කිව්වේ මම කියන හැඟීම, මමංකාර කියන්නේ අත්දැකීම මගේ කියන හැඟීම. මේ මොහොත තේරුම් ගැනීම අවශ්‍යයි. එහෙම කෙනෙකුට විතරයි අපි දැන් පාන්සිල් දෙනවා මේක තියෙනවා සීලය ගැන කතා කරනවා. ඇයි සීලය ඔච්චර කතා කරලා රැකෙන්නේ නැත්තේ? මොකද ඊට උවමනා කරන සම්මා දිට්ඨිය දෙන්නේ නැතුව සීලය විතරක් හඳව ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගොනු කරලා තියෙන්නේ සීලය, වාචා, කම්මන්ත, ආජීව කියන අංග තුනට යොදලා. සම්මා දිට්ඨිස සම්‍යක් දෘෂ්ටි ඇති තැනට සම්මා සංකප්පම් පස්සති සම්‍යක් සංකල්පණයේ හැකියාව තියෙනවා. අනෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා කාම ව්‍යාපාද විහිංසා වෙනුවට නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා සිසිලි පහළ වෙන්න තරම් සිතක් පහළ වෙන්න
පහළ වෙන්නේ නැහැ. ආන්ගේ දැක්ම බුදුහාමුදුරුවෝ ඔය සම්මාදිට්ඨිය මෙලෝ යට පරලෝ යට කියන වට්ටමේ සරල සම්මාදිට්ඨිය නෙමෙයි. ඊට වඩා මාර්ග සම්මාදිට්ඨියක් නෙමෙයි. මේක ගත්තාම තමයි අර මහා නාම ශාක පුත්‍රයා. රජකමේ නියලුණා. එයාට ඒ ප්‍රඥාව තියෙනවා. ඒ නිසා ඔබ බය වෙන්න එපා. ඒ බඳු කෙනෙක් අන්න දුගතියෙන් වළකිනවා කියන්නේ උතන. අපිට දැන් මේ වෙලාවේ අරහත් ඵලයට පත් වෙන්න බැරි වුණා බෑයි කියනවා. හැබැයි හරියට පාර තේරෙනවා නම් වැඩි කල නොගොස් පුළුවන් කියලායි බුදුහාමුදුරුවෝ. හරියට පාර දන්නේ නැති නිසා තමයි අපිට ඒක ආන්නේ නිසා අපි තේරුම් ගන්න. මෙන්න මේ ප්‍රඥාව සවිස්තරව පැය ගණන් කියන්නේ. ප්‍රඥාව සරලව කෙටියෙන් පුංචි සම්පීඩනයක් විතරයි ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ හැකියාව නිසා තමයි මහා නාම ශාක පුත්‍රයා බය නැති කෙනෙක් බවට පත් වෙන්න බුදුහාමුදුරුවෝ අනුශාසනා කළේ. ඒ නිර්භයතාව අපතුලත් ඇති කර ගැනීමට මේ දේශනාවන් තව තවත් වඩා පැහැදිලිව සවිස්තරව සහ ගැඹුරින් හඳුනා ගන්නට අපේ බෞද්ධ ලෝකයට පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයට මේක අවකාශ ලැබෙන්න ඇති කරගත්ත මේ අවබෝධය අප සෑම දිනකටම මේ කඩාකප්පල් වන ලෝකේ නිර්පද්‍රිත මනස ගොඩනගා ගන්නට ඒ කාන්ත වශයෙන් හේතු වේවා නිවන් පිණිසම වේවා අවසරයි ස්වාමීන් වහන්සේ. අද මෙම ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වයේ දරන නෙළුව මධ්‍යගම චන්ද්‍රා කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ ආදරණීය දූ දරුවන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට 2014 වර්ෂයේ මාර්තු මාසයේ 20 වන දින පරලෝකපත් සෙනෙහබර ආදරණීය පියතුමාණන් වන H.L. ආර්යසේන මැතිලුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් දෙපාර්තවයේම පරලෝකපත් වුණා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරනවා සේම සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේ ගැන කටයුතු කරන විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී චන්ද්‍රා කරුණාරත්න මහත්මිය ඇතුළු ආදරණීය දූ දරුවන් ඇතුළු පවුලේ සෑම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා සේම ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය වූ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් ඈතරව ලබන අතිඋතුම් අමා මහ නිවන් පසක් කරන්නට උන්වහන්සේටත් උන්වහන්සේට ඉදිරි කළා වූ ගුරු දෙමාපියන්ටත් මේ මහඟ කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගත්තා සේම වර්තමානයේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ඒ මේ ගියා වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීමත් රෝග පීඩාදියන් වලට ලක්ව සිටින සියලු දෙනාට ඊතා ඉක්මනින් ඒ රෝග පීඩාදියෙන් අත මිදී නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව. මේ සෑම දිනාටම ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් වූ ධර්ම දේශනාමේ කුසලයේ සියලු සත්වගට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද මෙම ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වයේ දරන්නේ නෙළුව මධ්‍යගම චන්ද්‍රා කරුණාරත්න මහත්මිය ඇතුළු එම පවුලේ ආදරණීය දූ දරු පිරිස. ඒ සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාටම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයේ පුණ්‍යානුමෝදනාවක් කොට ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවාගත් ශක්තිය තමන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වන ඒ දේශනාපීඨයේ යනට සසර සැපත පිණිස පින්පඩුවක් වේවා ආශිර්වාද පතන්නේ පතනවට ඇතීමක් ලෙසමයි හැම දිනකට රත්නත්‍රයේ ආශිර්වාදයේ සම්පිත දිවිරට වර්ණ දුක් නිරෝගී සුවපත්භාවයේ පිණිස වේවා. ඒ වගේම ලෝක ශාසන ආරක්ෂක අල්පේශාක මහේශාක දේව දේවතාවුන්ට මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ ඒකාන්ත වශයෙන් නිර්වාණ අවබෝධයේ පිණිස වේවා. අප සෑම දෙනාටම මේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්නත් නිවන් අරමුණ සතුරා ගන්නත්
අපට මේ ධර්මාවාදී ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා සාදු. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං ධම්ම ශ්‍රවණානි පංචේන සෑදිනාතම සම්පත්ත වේවා. සාදු සාදු සාදු. අද ධර්මදේශනාව අපි පටිගත කළේ ඉඹුල්ගොඩ පරකන්දෙනිය ආර්යනිකේතන විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට. ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ ඉඹුල්ගොඩ පරකන්දෙනිය ආර්යනිකේතනයේ ගරු අනුශාසක පූජ්‍යපාද කොස්වත්තේ අරියමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු ධර්මදේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ ඉඹුල්ගොඩ පරකන්දෙනිය ආර්යනිකේතනයේ ගරු අනුශාසක පූජ්‍යපාද කොස්වත්තේ අරියමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ගෞරවනීය දේශකයන් වහන්සේට පරිස්කාර පූජාව සිදු කළේ නිරක්ති ලියනගේ මහත්මිය ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්. ඔබ සැමටම අපි තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. මෙවන් වූ ධර්ම දේශනාව ඔබටත් පුළුවන් දායකත්ව දරමින් සිදු කර ගන්නට ඒ පිළිබඳ වැඩි තොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0112 697 140 0112 697 140